ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි මුළු ලෝකෙම අද දවස සිහිපත් කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථාන වීම එහෙම නැත්නම් නැවත නැගිටීම අපි දකිනවා සමස්ත කිතුණු ජනතාව මේ සිහිපත් කරනවා ඒ වගේම ඒක ඊටාම අනර්ග දෙයක්ව තිබෙනවා අපිට මේක එක දවසකට නෙවෙයි මේ අවුරුද්ද මුළුල්ලේ හෝ හැම මොහොතකම අපි සිහිපත් කර යුතු දෙයක් තමයි යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටලා ඉන්නේ කියලා. මොකද මහා සිකුරාදා නැවත උන්වහන්සේ කුරුසිය අණ ගහලා ඉරිදට නැවත නැගිට ඕන එක නෙවෙයි සිද්ධ වෙන්නේ. උන්වහන්සේ අවුරුදු 2000කට ප්‍රථමයෙන් උන්වහන්සේ කුරුසිපත් වෙලා උන්වහන්සේ මිනිවල පාතාලේ පරාජය කරලා උන්වහන්සේ නැවත නැගිටලා උන්වහන්සේ සැබවින්ම ජීවමානව අප මැද්දේ සිටිනවා. ආමේන්. ඒ නිසා අද මේ උදෑසන අප මැද්දේ සිටින ඒ ස්වාමින් වහන්සේ නිසා උන්වහන්සේ තේජසින් බලයෙන් මහිමෙන් පරාක්‍රමයෙන් අප මැද්දේ සිටිනා වූ ස්වාමින් වහන්සේට මොහොතක් අපි දෑත් ඔසවලා ස්තුති කරමු. ආමේන්. හාලෙලූයා. ඔබ වහන්සේ මලුන්ගෙන් නැගිටලා ඔබ ජීවමානව සිටිනවා. ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ එදා පටන් අද දක්වා සභාව සමග සිටිමින් ඔබ ක්‍රියා කරන එකම දෙවියන් වහන්සේ ඔබට මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හාලෙලූයා. අපි දකිනවා උන්වහන්සේ නේද අපි දකිනවා ලෝකේ හැම ආගමික කර්තෘවරයෙක්ම ඒ වගේම සෑම බලවතෙක්ම සෑම නම් ප්‍රසිද්ධ එහෙම නැත්නම් ලෝකේ වෙනස් කළා වූ බොහෝ මිනිස්සු කොපමණ ඔවුන් පුදුම දේවල් කරත් එහෙම නැත්නම් මේ ලෝකේ බොහෝ සොයා ගැනීම ඔවුන් සොයා ගන්න පුළුවන් වුණා. නමුත් අපි දකිනවා මොන ආකාර ලෝකයේ තුල ශ්‍රේෂ්ඨ වන්තෙක් කොයි ආකාර සිටියත් අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ ඊට වඩා මහත් ක්‍රියාවලියක් සිද්ධ වුණා. ඒ කියන්නේ අනිත් හැම කෙනෙක්ම මැරුණා. අනිත් හැම මිනිස්සෙක්ම මේ පොළවේ මැරිලා ඔවුන් තැම්පත් කරුන් ලැබුවා. ඔවුන්ගේ ශරීරය කුණු වෙලා එහෙම නැත්නම් ඔවුන්ට නැවත නැගිටින්න පුළුවන් කමක් උනේ නැහැ කිසිම කෙනෙකුට. නමුත් අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය ඒක මිනිවලකින් එහෙම නැත්නම් ඒක ඉවර කරන්න පුළුවන් වුණේ නැහැ. උන්වහන්සේගේ ආරම්භය පටන් ගත්තේ ඊළඟ පියවරේ උන්වහන්සේගේ නැගිටීමත් සමගයි. ආමේන්. ඒ නිසා අපි දකිනවා උන්වහන්සේ දින 3කින් නැගිට්ටා. උන්වහන්සේ මැරිලා දින 3කින් නැගිටලා උන්වහන්සේ දින 40ක් මේ පොළොව තුල ඉඳලා උන්වහන්සේ ස්වර්ගයට නැගුණා සෙනගක් බලා සිටින වෙලාවේ. ඒ සෙනගක් බලා සිටින වෙලාවේ උන්වහන්සේගේ දරුවෝ එහෙම නැත්නම් උන්වහන්සේගේ සෙනග බලා සිටිද්දි තමයි උන්වහන්සේ ස්වර්ගයට නැගුණේ. ඒ වගේම අපි දකිනවා උන්වහන්සේ පොරොන්දුනා නැවත උන්වහන්සේ මේ ලෝකෙට පැමිණෙනවා කියලා. ඒ වගේම මම කැමති යේසුස් වහන්සේ මේ පොළවෙන් ඒ ස්වර්ගයට නගින්න ප්‍රථමයෙන් එහෙම නැත්නම් ඒ පොළවේ ඉඳලා උන්වහන්සේ ඔසවා ගන්න ප්‍රථමයෙන් උන්වහන්සේ ප්‍රකාශ කළා වූ යම් කරුණු කීපයක් මම ඔබ සමග බෙදා ගන්නට කැමතියි. ඒක ඊටාම වැදගත් වෙනවා. මොකද හේතුව අපි දන්නවා කෙනෙක් පොළවෙන් නික්මෙන්න ප්‍රථමයෙන් අවසානයේදී කතා කරන වචන ටික ඊටාම වැදගත්. පැහැදිලිද? ඉතින් ඒ නිසා උන්වහන්සේ එක එක තැන්වල මලවුන්ගෙන් නැගිට්ටට පස්සේ උන්වහන්සේ එක එක ස්ථානවල ප්‍රකාශ වුණා. මක්නිසාද ගෝලයෝ විශ්වාස කළේ නැහැ. ඔවුන්ට ඇදහිල්ලක් තිබුණේ නැහැ. යේසුස් වහන්සේ ඔවුන් සමග ඉන්න කාල පරිච්ඡේදයේ අවස්ථා ගණනාවක කිව්වා මම මරණයටපත් වෙනවා. මම දුක් විඳිනවා. මම මරණයටපත් වෙනවා. ඒ වගේ මම මැරිලා දින 3කින් මම නැගිටිනවා කියලා කොපමණ කිව්වත් උන්වහන්සේගේ ගෝලයන්ට මේක වැටහුණේ නැහැ. උන්වහන්සේගේ මෙච්චර උන්වහන්සේත් එක්ක ළඟින් හිටියා වූ උන්වහන්සේට සේවය කළා වූ උන්වහන්සේගේ වචනය ඇසුවා වූ ස්වර්ගික තේජස දැක්කා වූ ස්වර්ගික මහිමාන්විත දේවල් අතරින් ගියා වූ මේ ගෝලයන්ට පවා ඔවුන්ට වැටහුණේ නැහැ. ඔවුන්ට ඒ ගැන ඔවුන්ට විශ්වාසයක් තිබුණේ නැහැ. අපි දන්නවා
සමහර මේ අදහිල්ල ගමන යන අයට සමහර අය කියන දේක් තමයි වෙලාවකට මගේ හිත හෙල වෙනවා කියලා කියනවා. වෙලාවකට හිතනවා දෙවියන් වහන්සේ ඉන්නවද කියලා. වෙලාවකට හිතනවා සමහර අයට යේසුස් වහන්සේ ඇත්තටම මලුන්ගෙන් නැගිට්ටද කියලා. යේසුස් වහන්සේ ඇත්තටම ඉන්නවද කියලා. යේසුස් වහන්සේ ජීවමානයි කියලා කිව්වට ඇත්තටම ජීවමානද කියලා. මිනිස්යන්ට තියෙන ප්‍රශ්න. ඒ නිසා අපි පොඩ්ඩක් අද දවසේ බලන්න යනවා. උන්වහන්සේ මේ අවසාන මොහොතේ කිව්වා වූ කරුණු කීපයක් ගැන අපිට මේ සුවිශේෂ එහෙම නැත්නම් සුභාරංචි පොත් 4 ගත්තාම මේ 4ෙම උන්වහන්සේගේ මලවුන්ගෙන් නැගිටීම ගැන ප්‍රකාශ කරන විවිධ ස්ථානවල අපි මම කැමැති අද දවසේ මාක් සුභාරංචිය වෙතට හැරෙන්න. අපි මාක් සුභාරංචියේ 16 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිට අපි බලමු. උන්වහන්සේ සතියේ පළමුවෙනිදා අලියම් වෙලේ නැගිටි කල පළමු කොට මග්දලායේ මරියාට පෙනුණුසේක. ඈ වනාහි උන්වහන්සේ විසින් යක්ෂයන් 7 දෙනෙකු දුරු කරනු ලැබූ තැනැත්තිය. අපි දකිනවා මේ ස්ථානයේ අපි මේ කොටස අද දවසේ මෙනෙහි කරන්නට යනවා. මෙතන උන්වහන්සේ සතියේ පළමුවෙනිදා අලියම් වෙලේ නැගිටි කල පළමු කොට උන්වහන්සේ මග්දලාවේ මරියාට ප්‍රකාශ වුණා කියලා කියනවා. ඇයට ප්‍රකාශ වෙන්න එක හේතුවක් තමයි අපිට පුළුවන් යොහන් සුභාරංචියේ මේ මග්දලාවේ මරියාට ප්‍රකාශ වෙන අවස්ථාවේදී ඇය යේසුස් වහන්සේගේ දේහය බලන්ට ඇය ඊටාම උනන්දුකමින් ඇය පැමුණුණා උන්වහන්සේගේ සොහොන දෙසට. අපිට දකින්න ලැබෙනවා ඇය උන්වහන්සේගේ දේහය කොහෙද තබා තිබෙන්නේ කියලා ඇය සෙව්වා. එතනදී අපිට දකින්න පුළුවන් ස්වාමීන් වහන්සේගේ වචන එතන කියනවා. නමුත් අපි යොහන් පොතේ 20 වෙනි පරිච්ඡේදය ගත්තාම සමාවෙන් 20 වෙනි පරිච්ඡේදයේ එතන කියන පළවෙනි පදයේ සිට සතියේ පළමුවෙනිදා අලියම් වෙලේ අඳුර තිබියදී මග්දලායේ මරියා සොහොන්ගේ ළඟට ගොස් සොහොන්ගෙන් ගල් අහක් කොට තිබෙන බව දුටුවෝය. එයින් සීමොන් පේත්‍රුස් ළඟට යේසුස් වහන්සේ ප්‍රේම කළ අනිත් ගෝලයා ළඟට දිව ගොස් ස්වාමීන් වහන්සේ සොහොන්ගේ අහක් කොටගෙන ගොස් තිබේ. උන්වහන්සේ කොතන තැබුවාද කියා අපි නොදැනුමයි කිව්වේ. ඒ වගේම අපිට දකින්න ලැබෙනවා ස්වාමීන් වහන්සේ මේ 11 වෙනි පදයේ ඉඳලා 20 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ ඉඳලා දකින්න ලැබෙනවා ඇයට ස්වාමීන් වහන්සේ ප්‍රකාශ වෙන වෙලාව. අපි නැවත මේ මාක් සුභාරංචියට හැරෙමු. ඒ කියන්නේ අපිට දකින්න පුළුවන් ඇය ස්වාමීන් වහන්සේට ඊටාම ප්‍රේම කළා වූ කෙනෙක්. ඇය අන්ධකාරයේ ජීවත් වෙච්ච යක්ෂයාගේ බැඳුම් වලට අසු වුණා වූ කෙනෙක්ව සිටියා. නමුත් ඒ වෙනකොට අපිට දකින්න ලැබෙන ගෝලයෝ ටික බය වෙලා හිටියේ. යේසුස් වහන්සේට ප්‍රේම කළා වූ ගෝලයෝ උන්වහන්සේ මේ මහත් වැඩේ බාර දීලා තිබුණා වූ ගෝලයෝ සෙට් එකම බය වෙලා තමයි හිටියේ. මම ඊටාම මගේ අවධානයට යොමු වෙච්ච කරුණු කීපයක් තියෙනවා. ඔය අතරින් මේ මග්දලායි මරියත් ඒ වගේම අරමාතියේ සිට ආවා වූ යෝසෙප් කියන මිනිසයා. ඔබ දන්නවා අරමාතියේ ඉඳලා යේසුස් වහන්සේට සේවය කළා වූ ගෝලෙක් හිටියා. ඔහු ගිහිල්ලා යේසුස් වහන්සේගේ මිනිය ඉල්ලනවා පිලාත් ළඟට ගිහිල්ලා නිර්භීත කමින් ගිහිල්ලා උන්වහන්සේගේ දේහයේ අවසන් ගෞරවය දක්වලා ඒ කටයුතු ලස්සනට ඒවා සකස් කරලා ඒ අවසාන භූමි දාන කටයුතු හරියටම කරනවා. ඉතින් අපි දන්නවා එවැනි වෙලාවක කිසිම මිනිසෙක් යේසුස් වහන්සේගේ මිත්‍රයෙක් කියලා කියන්න කැමති වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ ළඟින් ඉන්න කෙනෙක් කියලා කියන්න කැමති නැහැ. නමුත් ඔහු යේසුස් වහන්සේට ප්‍රේම කරපු කෙනෙක්. ඒ වගේම මේ මග්දලායි මරියා කියන කාන්තාව ඇය යේසුස් වහන්සේට ඉතාමත් ප්‍රේම කළා වූ කෙනෙක්.
ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අද මේ අලංකාර උදෑසන අපි උන්වහන්සේට ප්‍රේම කෙනෙක් විය යුතු තිබෙනවා. අපි දන්නවා ඇය පෞකාර අන්ධකාරය විසින් වසාගෙන සිටියා වූ යක්ෂ ආත්ම වලින් පිරීලා හිටියා වූ කෙනෙක් යේසුස් වහන්සේ ඇයව සුවපත් කරනු ලැබුවා. අපි දන්නවා අද උන්වහන්සේට ප්‍රේම කරන්නේ පාපය තුල සිටියා වූ මිනිස්සු. පෞකමාව ලැබුවට පස්සේ, අපට මිදීම ලැබුණට පස්සේ, අපට නිදහස ලැබුණට පස්සේ අපි උන්වහන්සේට ප්‍රේම කරනවා. ඒ නිසා උන්වහන්සේ තරහතිරම් බලන්නේ නැහැ. උන්වහන්සේ අපි දකිනවා උන්වහන්සේට ප්‍රේම කරන්න පුළුවන් නම් ඔබගේ පසුබිම වැඩක් නැහැ. ඔබගේ වාතාවරණේ වැඩක් නැහැ. ඔබගේ අතීතයේ තිබුණා වූ පෞකාර ජීවිතයේ කිසිම වැඩක් නැහැ. ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරන කෙනෙක් වෙනවා නම් අපි දන්නවා යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටට පස්සේ පළවෙනිම ප්‍රකාශ වුණේ කාන්තාවකට. නේද? යේසුස් වහන්සේ ඒක ලොකු රහසක් තියෙනවා. ඇයගේ ජීවිතය ගත්තහම අපි දකිනවා ඇය භයංකර කාල පරිච්ඡේදයක තමයි යේසුස් වහන්සේගේ දේහේ බලන්ට අලුයම එළිය වැටෙන්න ප්‍රථමයෙන් සොහොන ළඟට ගියේ. කවුරු හරි ගිහින් තියනවද? රෑ 12ට එහෙම නැත්නම් පාන්දර 5ට එහෙම නැත්නම් පාන්දර 3ට 2ට සොහොනක් ළඟට කවුරු හරි ගිහින් තියනවද? සොහොනක් ළඟට යන්න පුළුවන්ද? මිනි පිට්ටනිය ළඟට, මඤ්ඤොක හේන ළඟට යන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ තිරණේ වගේ මිනි පිට්ටනි ගාමින් යනකොට අහක බලන් යනවා සමහර අය. මම දන්නේ නැහැ. සමහර අය අහක බලන් යනවා. අර මිනි පෙට්ටි කඩේ ගාමින් යනකොටත් අහක බලන් යනවා. මිනි පෙට්ටි යන වාහනයක් පෙට්ටි ගොඩක් අරගෙන යනකොටත් අහක බලන් යන අය ඉන්න ඉච්චරට බයයි මරණය කියන එකට. නමුත් අපි දකිනවා මේ ස්ත්‍රිය යේසුස් වහන්සේට ගොඩක් ප්‍රේම කළා. ඔබ දන්නවද ප්‍රේමේ වැඩි වෙනකොට ඕන අභියෝගයක් බිඳගෙන අපිට යන්න පුළුවන්. ඒ ප්‍රේමේ වැඩි නම්. ඒක තමයි ආදරය කරන කාලේ මොන බාධාව ආවත් කඩාගෙන බිඳගෙන යනවනේ. මොන විරුද්ධවාදීකම් ආවත් ඕන තරම් සමහරට හරස් නේද අර මොන චරපුරුෂයෝ දාලා වට කරලා තිබ්බත් සමහර අයව බේර ගන්න බැහැ. මොකද හේතුව ප්‍රේම කරනකොට කොහෙන් හරි පාරක් හදා ගන්නවා ප්‍රේමවන්තියෝ බලන්න. එසේද? මේගොල්ලෝ නම් ප්‍රේම කරලා නැහැ වගේ. නේද? අපි දකිනවා ප්‍රේම කරන අය නේද? දෙවියන් වහන්සේට අපි ප්‍රේම කරනවා නම්, යේසුස් වහන්සේට අපි ප්‍රේම කරනවා නම් අපිට මොන බාධාවක් වෙන්නේ නැහැ. ආමේන්. ඒ නිසා මේ ස්ත්‍රිය යේසුස් වහන්සේට ප්‍රේම කළා. ඒ නිසා ප්‍රේමවන්තනි, අපි අපේ ජීවිතේ උන්වහන්සේට ප්‍රේම කරනවා නම් උන්වහන්සේගේ කාරණා අපිට ආකර්ෂණය වෙනවා. අපි දන්නවා යේසුස් වහන්සේට සාමාන්‍යයෙන් ප්‍රේම කරපු බොහෝ දෙනෙක් හිටියා. ඒ වගේම ප්‍රථමයෙන් පිපාසය තිබුණේ කාටද? යේසුස් වහන්සේගේ දේහය ළඟට යන්න ඕන කියලා. යේසුස් වහන්සේගේ සොහොන ළඟට මම යන්න ඕන. උන්වහන්සේගේ සොහොනේ හරි උන්වහන්සේගේ දේහය බලන්න ඕන කියලා. කොහොම හරි මේ ස්ත්‍රිය අලුයම දවස් 3කට පස්සේ පාන්දරින් නැගිටලා නේද? ගිහිල්ලා බලනවා. ඒ වගේම අය අලුයම උන්වහන්සේව තබපු ස්ථානෙට යනවා. සුගඳ ද්‍රව්‍ය අරගෙන යනවා. ප්‍රේමවන්තෙනි, අපි දකිනවා ඇය තුල තිබුණා වූ ප්‍රේමය. ඒ නිසා අපි මේ ඇදහිල්ල ගමන යනකොට, මේ යේසුස් වහන්සේ සමග අපි ගමනක් යනකොට අපිට බොහෝ බාධක පැමිණෙන්න පුළුවන්. අපිට බොහෝ කාරණා අපි ඉදිරියට පැමිණෙන්න පුළුවන්. නමුත් අපිට දකින්න ලැබෙනවා අය මේ ස්ථානයේ කින අලියම් වෙලේ නැගිට පළමු කොට මග්දලායි මරියාට පෙනුනුසේක. පළමු කොට ස්වාමින් වහන්සේ නේද? අපි දකිනවා මග්දලායි මරියට එළිදරව් වුණා. මග්දලායි මරියට ස්වාමින් වහන්සේ ප්‍රකාශ වුණා. ඒ වගේම ඈගොස් උන්වහන්සේ සමග සිටි අය හඬමින් වැළපෙමින් සිටිද්දී ඔවුන්ට දැන්නුවාය. උන්වහන්සේගේ ගෝලය වෙන්න පුළුවන්. උන්වහන්සේ සමග සිටියා වූ අය වෙන්න පුළුවන්. උන්වහන්සේ දැන් මේ ස්ත්‍රිය මේ අත්දැකීම ලැබුවා. ඇය දැක්කට පස්සේ මොනවද උනේ? ඇය ගියා ඉක්මනින්
ඇය උන්වහන්සේව අනුගමනය කළා වූ උන්වහන්සේට ප්‍රේම කළා වූ උන්වහන්සේ සමග සිටියා වූ අය අඬන නිසා ඔවුන්ව සනසන්න ගියා. සනසන්න ගියා. මොකද ඇය දැක්කා උන්වහන්සේව දර්ශනය වුණා. උන්වහන්සේව එළිදරව් වුණා. එනිසා අපි දකිනවා ඔබත් මමත් අද මෙතන ඉන්නේ ඔබට මට එළිදරව් වෙච්ච නිසා උන්වහන්සේව. ආමේන්. තවමත් එළිදරව් වෙන්න අය ඇති. තවමත් ඔබ යම් ආකාරයකින් එළිදරව් වෙමින් මේ ගමන ඔබ ගමන් කරන්න පුළුවන්. අපි දෙවියන් වහන්සේව සොයන්ට අපි ස්වාමින් වහන්සේව කෙරෙහි පිපාස වෙන්න උන්වහන්සේව අපට එළිදරව් වෙන්න යනවා. එනිසා අපි දකිනවා ඇය මේ එළිදරව් ලැබුවා. ඇය මේ දේ දැක්කා. නමුත් අපි දකිනවා ඇය ගිහිල්ලා ප්‍රකාශ කරනවා උන්වහන්සේ ජීවත්ව සිටින බව ඇය විසින් දන්වන ලද බව ඇසු විට ඔව්හු අවිශ්වාස කළෝය. අපි දන්නවා දැන් මේ අවිශ්වාස කළේ යේසුස් වහන්සේත් එක්ක වචනේ ඇසුවා අය. යේසුස් වහන්සේගේ මේ ස්ත්‍රිය දැකපු දේ ගිහිල්ලා ප්‍රකාශ කළා. නමුත් මේ කාන්තාවක් නේ කිව්වේ පිළිගත්තේ නැහැ. සමහරට කියන්නේ නැති මොකක් හරි ඔල්මාදයක් හරි එහෙම නැත්නම් මොකක් හරි මේ මොලේ මොන හරි ප්‍රශ්නයක් වෙලා වෙන්න ඇති. දැන් එහෙමනේ සාමාන්‍යයෙන් මේ මොන කතාවක්ද මේ කියන්නේ නේද? මේවා වෙන්න පුළුවන්ද? අද ඕන තරම් යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටේ නැහැ කියලා මිනිස්සු වෙනම ධර්මයන් හදාගෙන තියෙනවා. වෙනම ඉගැන්වීම් හදලා තියෙනවා. වෙනම පොත්පත් ලියලා තියෙනවා. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටේ නැහැ. එහෙම නැත්නම් උන්වහන්සේ මැරුණේ නැහැ කියලා. උන්වහන්සේ නිකන් සිහි නැතුව හිටියා. ඒ වගේ විවිධ දේවල් මිනිස්සු කියනවා. නමුත් අපි දකිනවා උන්වහන්සේගේ වචනේ සැබවින් උන්වහන්සේ මරණයටපත් වුණා. උන්වහන්සේ දින 3කින් නැගිට්ටා. උන්වහන්සේ විවිධ ස්ථානවල උන්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේ සමග සිටියා වූ මිනිසයන්ට උන්වහන්සේ එළිදරව් වුණා මේ දින 40 ඇතුළත. ඒ වගේම අපි දකිනවා මේ වචනය ප්‍රකාශ කළත් ඔවුන් විශ්වාස කරේ නැහැ. ඉන්පසු ඔවුන්ගෙන් දෙදෙනෙක් පිටිසරට යන කල උන්වහන්සේ අන්‍යාකාරයකින් ඔවුන්ට ප්‍රකාශ විය. ඒ වගේ ඔවුන් අතරින් දෙදෙනෙක් ඔවුන් පිටතට ඔවුන් එවන යනකොට ඔවුන්ට උන්වහන්සේ අන්‍යාකාරයකින් වෙනස් ආකාරයකින් ඔවුන්ට ප්‍රකාශ වුණා කියලා කියනවා. ඒත් ඔව්හු ගොස් අනික් අයට දැන්නෝය ඔවුන්වත් විශ්වාස නොකොළෝය. ඒ කියන්නේ මේ අත්දැකීම ලබන තුරු කිසි කෙනෙක් උන්වහන්සේ ජීවත් වෙලා ඉන්නවා කියලා උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා කියලා ඔව් විශ්වාස කළේ නැහැ. ඉතින් මෙතනත් වෙනම දෙන්නෙකුට ඒ දෙන්නට වෙනම විදිහකට ස්වාමින් වහන්සේ ඔවුන්ට එළිදරව් වුණා. ඒත් ඔවුනුත් ඒක විශ්වාස කරේ නැහැ. ඊළඟට අපි දකිනවා පසුව උන්වහන්සේ මේ ඊටම වැදගත් මෙන්න මේ කොටස අපි ටිකක් මෙනෙහි කරන්න යන දවසේ පසුව උන්වහන්සේ 11 දෙනා කෑමට හාන්සි වී සිටියේදී ඔවුන්ට පෙනී නැගිටුණායින් පසු තමන් වහන්සේ දුටු අයව ඔවුන් විශ්වාස නොකළ නිසා ඔවුන්ගේ විශ්වාසය නැතිකමට සිත් දැඩිකමටත් ඔවුන්ට දොස් තැබූසේක. ආමේන්. දැන් ඊළඟට අපිට දකින්න ලැබෙනවා පසුව උන්වහන්සේ 11 දෙනා දැන් එක්කෙනෙක් මිස් වුණානේ යූදස් පැත්තකට වුණානේ. ඒ වගේ අපි දකින ඊට පස්සේ මොකද්ද උනේ? ඔවුන්ට ස්වාමින් වහන්සේ ප්‍රකාශ වෙනවා උන්වහන්සේ නැගිටුණායින් පසු තමන් වහන්සේ දුටු අයව ඔවුන් විශ්වාස නොකළ නිසා දැන් ඒ උන්වහන්සේව දැක්කා කියන අයව ඔවුන් කියපු දේ විශ්වාස නොකළ නිසා මෙතන කියනවා ඔවුන්ගේ විශ්වාසය නැතිකමටත් සිත් දැඩිකමටත් ඔවුන්ට දොස් තැබූසේක. දැන් යේසුස් වහන්සේ මෙතන මලවුන්ගෙන් නැගිට්ටට පස්සේ උන්වහන්සේගේ ගෝලයෝ 11 දෙනාට දොස් තබනවා. ඇයි දොස් තබන්නේ? උන්වහන්සේ දොස් තබනවා. දොස් තබන්නේ නිකන් සතුටින් නෙමෙයි නේ දොස් තබන්නේ. දොස් තබන්නේ යම්
සිත් වේදනාවක් උන්වහන්සේට ආවා. ඇයි සිත් වේදනාව ආවේ? ඔවුන් විශ්වාස කළේ නැහැ. ඔවුන්ගේ තිබෙන අවිශ්වාසය එකක්. දේව වචනේ කියනවා ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව සතුටු කරන්න බෑ කියලා. ඔවුන් වචනය පවත්වන්නට ඔවුන්ට වචනේ පළමු කොට විශ්වාස කරන්න ඕන. යේසුස් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලය තුල පුන පුනා ප්‍රකාශ කළා වූ වචනය උන්වහන්සේ ටික කාලෙක උන්වහන්සේ මරණයටපත් වෙලා ඒ මොහොත ඒ කාල පරිච්ඡේදයේ තුල ඔවුන්ට ඒ ටිකට උන්වහන්සේව අමතක වුණා. එහෙම නැත්නම් උන්වහන්සේ කියපු දේවල් අමතක වුණා. සමහර වෙලාවට ඔවුන් මොනවාද කරේ? අපි දන්නවා අනිත් සුභාරංචි පොත්වල දකින්න ලැබෙනවා. පේදුරුතුමා නැවත යනවා දැල් ඔරු අරගෙන නැවත පරණ රස්සාවට ගියා. දැන් වැඩක් නැහැ කියලා. ඇයි මිනිස්සු පසුබට වෙන්නේ? මිනිස්සු පසුබට වෙන්නේ ඇදහිල්ලෙන් ඈත් වුණාම. ඒ වගේම පසුබට වුණාම සිද්ධ වෙන දෙයක් තමයි අනිත් අයට දොස් තබනවා. පසුබට වුණාම අනිත් ඒවට නිදහසට කරුණු කියනවා. පසුබට වුණාම තමුන්ට හේතු තියෙනවා. දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන්න පවා සමහරට පසුබට වීමත් එක්ක තමුන්ට හේතු මැවෙනවා. ඒ නිසා සමහර පසුබට වෙච්ච තත්වයේ තුල අපෙන් එන වචන නොඇදිලිකාර වචන, පරාජිත වචන, ඒක තමයි පසුබට වීමේ ලක්ෂණ. ඒ නිසා ප්‍රේමවන්තනි, උන්වහන්සේගේ ගෝලෝ මේ වෙනකොට යම් ආකාරයක පසුබෑමකට ලක් වෙලා. ඔවුන් තුල තිබුණා විශ්වාසයේ බිඳ වැටිලා. ඒ නිසා ඔවුන් කොච්චර උන්වහන්සේගේ අත්දැකීම ලැබුවා වූ අය ඔවුන්ට ඇවිල්ලා ප්‍රකාශ කළත් ඔවුන් විශ්වාස කළේ නැහැ. ඒ නිසා අපි දකිනවා මෙතන යේසුස් වහන්සේ ඔවුන්ට දොස් තබනවා. එකක් තමයි ඇදහිල්ල නැතිකම. අවිශ්වාසය නිසා. ඒ කියන්නේ මේ අවිශ්වාසය නිසා උන්වහන්සේ ඔවුන්ට දොස් තබනවා. කරුණු දෙකක් තියෙනවා. අනිත් එක තමයි ඔවුන්ගේ තිබෙන දැඩිකමට, සිත් දැඩිකමට. දන්නවද? මේක ඊටාම භයංකර දෙයක්. මේ සිත් දැඩිකම කිතුණු ජීවිතය තුළ ගමන් කරන අය ඉන්නවා. අඟලක් හෙලවෙන්නේ නැහැ. අඟලක් වෙනස් කරන්න කැමති නැහැ. ඒ අඟලක් එහෙම නැත්නම් පොඩි ප්‍රමාණයක්වත් වෙනස් වෙන්නේ අකමැති. ඒකට හේතුව නම් අපේ තිබෙන සිත් දැඩිකම. මට ඕන විදිහට තමයි මම ඉන්නේ. මාව හදන්න දෙන්න එපා. මට අවවාද දෙන්න එපා. මට ඕන විදිහට මම යන්නේ. තමුන්ගේ ක්‍රමයට තමයි ස්වර්ගයටත් යන්න හිතාගෙන ඉන්නේ. තමුන් එතනින් එහාට වෙනස් වෙන්න කැමති නැහැ. නම්‍යශීලී වෙන්න කැමති නැහැ. අවවාදයක් පිළිගන්න කැමති නැහැ. මේක තමයි සිත් දැඩිකම. ඒ නිසා අපි ගාව තිබෙන සිත් දැඩිකම. පරණ ගිවිසුමේ අපි දකිනවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනගගේ සිත් දැඩිකමට උන්වහන්සේ අකමැති වුණා. ඒ වගේම ස්වාමින් වහන්සේගේ උන්වහන්සේට අවශ්‍ය කාරණාව සම්පූර්ණ කරන්න බැරි වුණා. හෙබ්‍රෙව් පොතේ ඒක අපිට දකින්න ලැබෙන 3 වෙනි පරිච්ඡේදයේ හෙබ්‍රෙව් 3 කතා කරන අපිට දකින්න පුළුවන්. හෙබ්‍රෙව් පොතට හැරිලා බැලුවොත් අපි පරණ ගිවිසුමේ තිබෙනා වූ කරුණු තමයි මේ ස්ථානයේ දකින්න ලැබෙන්නේ. එතන කියනවා 8 වෙනි පදේ බලන්න. එතන කියනවා කාන්තාරේ පරීක්ෂා කිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගනින්න. උන්වහන්සේගේ සෙනඟට ප්‍රකාශ කරනු ලැබුවා දෙවියන් වහන්සේ නුඹලාගේ සිත් දැඩි කරගන්න එපා කියලා. ඊළඟට 13 වෙනි පදේ ඉඳලා අපිට දකින්න ලැබෙනවා නුඹලාගේ කිසිවෙක් පාපේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස අදයයි කියන තෙක් දවස් පතාම එකිනෙකාට අවවාද කරපල්ලා. මක් නිසාද? අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නේ වුනම් උදහස් ඉපදෙමේදී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගනිල්ලා. සිත් දැඩි කරගන්න එපා කියලා කියනවා. සිත් දැඩි කරගන්න එපා කියන්නේ දෙවියන් වහන්සේ කතා කරනකොට අපි යටත් වෙන්න පුරුදු වෙන්න ඕන. දෙවියන් වහන්සේ කියන්නේ කතා කරන කෙනෙක්. ඕන තරම් දෙවියන් වහන්සේ කතා කරනවා. අපිට සමහරට අපිට සමාව ඉල්ලන්න ඕන කියලා හිතෙනවා. ඒත් දැඩිකමට සමාව ඉල්ලන්නේ නැහැ. අපි තුල තිබෙන මුරණ්ඩුකම. මේ මුරණ්ඩුකම නිසා දෙවියන් වහන්සේට අපිව සාදන්න බෑ. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි,
අද උදෑසන උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේගේ සෙනග ඔබ ඇදහිල්ලට ඇතුල් වෙලා තිබෙන්නේ. ඔබ මේ ඇදහිල්ල ගමනට ඇතුල් වෙලා තිබෙන්නේ. ස්වාමින් වහන්සේ ඔබව සදාකාල ජීවමාන ඒ සදාකාල මාර්ගය ඔබව ගෙන යන පිණිස. ඔබට ස්වර්ග රාජ්‍යයේ උරුමකාරය වන පිණිස. එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අද උදෑසන අපි දකිනවා යේසුස් වහන්සේ බලාපොරොත්තු වෙන දෙයක් තමයි අපි උන්වහන්සේ විශ්වාස කොට උන්වහන්සේ කතා කරන දේ උන්වහන්සේ කියපු දේ විශ්වාස කරන සෙනගක් වීම. ඒ සාද දවසේ අපි නිතරම ස්වාමින් වහන්සේ විශ්වාස කරන්න ඕන. උන්වහන්සේට අවශ්‍ය වුණා උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේව විශ්වාස කරපු අය උන්වහන්සේට ඕන දේ කරන පිණිස උන්වහන්සේට උන්ව ගෙන යන්න. එනිසා දෙවියන් වහන්සේගේ අරමුණ වෙලා තිබුණා උන්වහන්සේගේ ගෝලය තුලින් විශාල පරිවර්තනයක් කිරීම. එනිසා තමයි මේ මලවුන්ගෙන් නැගිට්ටට පස්සේ උන්වහන්සේ විවිධ තැන්වල ඔවුන්ගේ බය අයින් කරා. එක් අවස්ථාවකදී ඔවුන් ගෝලයෝ ටික එකතු වෙලා දොරවල් වහගෙන හිටියා. උඩු මහලේ දොරවල් වහගෙන ඉන්නකොට උන්වහන්සේ දොරවල් වහලා තියෙද්දී උන්වහන්සේ ඔවුන් මැදට ආවා. දොරවල් වහලා තියෙද්දී උන්වහන්සේට එතනට එන්න මලවුන්ගෙන් නැගිට්ටට පස්සේ උන්වහන්සේට හැකියාව තිබුණා. ඕනම දොරක් වහලා තියෙද්දී ඒ මැදට පැමිණෙන්න. අදත් එහෙමයි. අපි කොතන හිටියත් උන්වහන්සේට අපි ඉන්න තැනට එන්න පුළුවන්. ආමේන්. උන්වහන්සේ ජීවමානයි. මලවුන්ගෙන් නැගිට තැනෙන් වහන්සේට පුළුවන්. ඔබ ඇමරිකාවේද, ඔබ එංගලන්තේද, ඔබ ශ්‍රී ලංකාවේද, ඔබ ඕනම මුල්ලක, ඕනම පොළොවේ ගැඹුරේද ස්වාමීන් වහන්සේට එතනට එන්න පුළුවන්. ආමේන්. ඒ නිසා උන්වහන්සේ එවැනි දෙවි කෙනෙක් ප්‍රේමවන්තයෙක්. ඒ නිසා අද දවසේ ස්වාමීන් වහන්සේ අප මැදට පැමිණෙනවා. දෙවියන් වහන්සේ එදා ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණා. ඔවුන්ට තරවටු කරා. ඔවුන්ට දොස් තබුවා කියලා කියනවා. දොස් තබනවා කියන්නේ. දැන් දොස් තබනවා දැකලා තියෙනවා. ඔබ දොස් තියනව නේද ගෙදර? දොස් කියනව නේද? හොඳටම මම දොස් කිව්වා කියලා කියනවා. මමත් දොස් කියලා දින සමහර අයට. ඕන තරම් දොස් කියලා තියෙනවා. දොස් කියන්නේ යමක් පිළිගන්න අයට විතරයි. සමහර අයට දොස් කියන්නේ සද්ද නැතු වෙන හේතුව දොස් කිව්වොත් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. යේසුස් වහන්සේ ලෝකයට දොස් කිව්වේ නැහැ. යේසුස් වහන්සේ දොස් කිව්වේ ගෝලයන්ට. නොයදිලිකාර පරම්පරාව කියලා බැන්නේ කාටද? ගෝලයන්ට. ඒ නිසා ඔබ සහෝදර සහෝදරියනි ඔබට යම් ආකාරයකින් අපි ඔබට සේවය කරද්දී සමහර තැන්වලදී සමහරට ඔබට කතා කරන්න වෙන ඔබ නිවැරදි කරන්න වෙනවා. සමහරට මාත් එක්ක හිතමනාප වෙන වෙලාවල් තියෙනවා මම දන්නවා. නමුත් තව කොට්ටාසයක් ඉන්නවා දොස් කියන්නේ යන්නේ නැහැ අවවාද පවා බොහොම ෂේප් එකේ තමයි කරන්නේ. හේතුව තමයි ඔවුන් වැරදි මාර්ගයේ ගියත් සමහරට අපි කතා කරොත් පිළිගන්න ලෑස්ති නැහැ. නමුත් යේසුස් වහන්සේව අනුගමනය කරන ඔබත් මමත් අපි උන්වහන්සේගේ තරවටුව පිළිගන්න ඕන. අපි ඕනතරම් තරවටු ලබනවා. තරවටු අපි අතින් වෙන වැරදි වෙලදී සමහරට අපේ නායකයෝ සමහරට අපි අතින් මිස් වෙනකොට සමහරට බොහෝ අය දොස් කියන්න පුළුවන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අපි දකිනවා ස්වාමින් වහන්සේ දොස් තබව දෙවියන් වහන්සේ කැමති උනේ නැහැ සිත් දැඩිකමට. සිත් දැඩිකම කියන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්මට බාධා කරන දෙයක්. ඒ නිසා ස්වාමීන් වහන්සේ උන්ට දොස් තබලා ඔවුන්ගේ තිබෙනා වූ ඔවුන් තුල තිබුණා වූ ඒ දැඩිකම පහ කරලා දැම්මා. දොස් තැබීම දැන් මේ වචනේ කියන හිත උපදේශ පොතේ ප්‍රඥාවන්තයන්ට අවවාද කරන්න කියලා. අඥානයට අවවාද කරන්න එපා කියනවා. දන්නවා. ප්‍රඥාවන්තයන්ට අවවාද කරන්න අඥානයට අවවාද කරන්න එපා කියලා කියනවා. එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි මේ උදෑසන ස්වාමින් වහන්සේගෙන් පැමිණෙන තරවටුව ඔබ පිළි අරගෙන ඔබ ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් කොට ගෙන යන්න. ආමේන්. එනිසා අපි පුරුදු වුණොත් අපේ ජීවිතේ අපිට මාංශමය හදවතක් තිබුණොත් අපි උන්වහන්සේගේ වචනයට අපි නැවෙනවා. එනිසා අපි ඉරිදුන දේව මෙහෙදි වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ කතා කරන විවිධ ස්ථානවලින් වෙන්න පුළුවන්. අපිට විවිධ පැතිවලින් දෙවියන් වහන්සේ අපිට කතා කරන විවිධ ආකාරයෙන් දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්නනවා. සමහර අයට
සිහින වලින් කතා කරනවා. දෙවියන් වහන්සේ සිහින වලින් කතා කරලා අපි උන්වහන්සේට යටත් වෙච්ච වෙලාවල් තියෙනවා. මට මතකයි එක දවසකදී පාන්දර 4ට සිහිනේ ස්වාමීන් වහන්සේ මට කතා කරා. හඬක් එක්ක මං ඒ හඬත් එක්ක නැගිට්ටා එකපාරම. මං එදා ඒ හඬට සවන් දීලා කීකරු නොවීම නිසා මට අදටත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මං ඒ හඬට සවන් දීලා මම කීකරු වෙලා මම ඒක ක්‍රියා කරේ නැහැ. මොකද මං ඒක ගණන් ගත්තේ නැහැ. අද දේව හඬ ගණන් ගන්නෑ ගොඩක් අය. දේව හඬ සුළු කරනවා. බයිබලයේ කියන දේව වචනේ සුළු කරන්නාට විනාශය පැමිණෙනවා කියලා. ඒ නිසා දේව වචනේ සුළු කරන්න එපා. මට මතකයි දේව බය එදා දේව බය ඇති වෙලා මං ඒ දෙවියන් වහන්සේ කියපු දේ දින දෙක තුනක් ක්‍රියාවට නැගුවා. නමුත් ස්වාමීන් වහන්සේ කියපු දෙයට මං කීකරු නොවි මගේ ඒක අමතක කරලා ඒක ගණන් ගත්තේ නැහැ. ඒ නිසා මට පෞද්ගලිකව ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තිනා. තවමත් ඒ ප්‍රශ්නෙත් එක්ක මම මේ ගමන යනවා. එදා මම අකීකරු වෙච්ච නිසා දෙවියන් වහන්සේ කමා වෙලා මට ඒ කාරණාව විසඳලා දෙනව සේක් නම් උන්වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේ කාරණා විසඳුවත් නැතත් මම දෙවියන් වහන්සේට ස්තුති කරලා මේ ගමන යනවා. ඒක තමයි ඇත්ත. නමුත් ඇත්තටම දැනට අවුරුදු මම හිතනවා 8කට වගේ ප්‍රථමයෙන් ඒ කියන්නේ මට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න අවුරුද්දකට දෙකකට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ මට සිහිනකින් කතා කරා. මම කතා කරම දැනගත්ත දෙවියන් වහන්සේ මට මේ කතා කරේ. ඒ වගේ මම ඒ දේ නොකර නිසා ඒ නොකලොත් නුඹට මේ කාරණාවට මුහුණ දෙන්න වෙනවා කියලා දෙවියන් වහන්සේට පැහැදිලිව කතා කරා. ඒක මගේ බාහිරයව දන්නවා. නමුත් මම ඒක ඒ දවස් දෙක තුනේ තිබිලා ඒක ක්‍රියාවට නැගුවා. ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ. ඊට පස්සේ මම මගේ ඒක අමතක කරලා දැම්මා. අපි ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේ කතා කරන දේවල් අපි අමතක කරනවා. දෙවියන් වහන්සේ කතා කරන දේවල් අපි සුළු කරනවා. දෙවියන් වහන්සේ කතා කරන දේවල් ගණන් ගන්නෑ. දෙවියන් වහන්සේ කතා කරන දේට අපි කියනවා ඔය යක්ෂයා කියන්නේ කියලා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ කතා කරන දේ අපි නිකන් මිනිස්සු මාංශමය හඬක් කියලා හිතනවා. එතකොට මොකද වෙන්නේ? අපිට වරදින්න යන්නේ එතන. අපි විවෘත වෙන්න ඕන. ස්වාමින් වහන්සේ කතා කරන දේට. සමහරට දේව සේවකයෝ තුලින් කතා කරනවා. සමහරට මිනිස්සු තුලින් කතා කරනවා. සමහර විවිධ කුඩා ළමයි තුලින් දෙවියන් වහන්සේ අපිට කතා කරනවා. ඒ නිසා ප්‍රේමවන්තනි සිහින වලින් ඊළඟදී මට ඊ රාත්‍රී කෙනෙක් කිව්වා එයාගේ ඒ සහෝදරිය ඇදහිල්ලට ඇතුල් වෙලා නැහැ. එයාගේ තාත්තා සේවය කරන කෙනෙක්. නමුත් ඒ සහෝදරිය දෙවියන් වහන්සේ ඇදහිල්ල මාර්ගේ. නමුත් ඇගේ ඒ දියණිය යම් ආකාරයකින් දේව වචන ඉගෙන ගන්න යන මේ කාලේ. ඇය තවම ඇදහිල්ලට ඇතුල් වෙලා නැහැ. නමුත් ඇයට ස්වාමින් වහන්සේ මේ මෑතක ඉඳලා පුදුමාකාර සිහින ඇයට පෙන්නලා තිනවා. මම ඒක සමහර සිහින ගැන මට ටිකක් කතා කරනකොට පැහැදිලි වුණා. දෙවියන් වහන්සේ පැහැදිලිවම ඇයට කතා කරලා ඇයට එළිදරව් වෙලා. ඒ නිසා මේ සිහින කිව්වහම ඔය හැම සිහිනයක් පස්සෙම යන්න එපා. සමහර අය හීන පස්සේ ගිහිල්ලා දර්ශන පස්සේ ගිහිල්ලා වැරදි පාරවල් වලත් යනවා. ඒ කියන්නේ හැම හීනයක්ම දෙවියන් වහන්සේ කතා කරන්නේ නැහැ. මතක තියාගන්න. ඒව වරද්ද ගන්න එපා. ඒව පස්සේ ගිහිල්ලා තමා හැම සිහිනයක්ම සමහරට ඒවා තමුන් නිකන් මාංශමය විදිහට හිතලා ඒ වගේ සමහර වෙලාවට තමුන්ගේ ජීවිතේ වැරදි මාර්ගය යනවා. අයි සිහින පස්සේ යනවා. නපුරා විසින් සමහර දේවල් ඊට පස්සේ අරගෙන යනවා. මාංශයෙන් අරගෙන යනවා. නමුත් දේව හඬ කියන එක පැහැදිලි. තමුන්ට තෝරගන්න බැරි නම් පුද්ගලිකව අපි සමග ඇවිල්ලා ඒවා කතා කරන්න. ඒ නිසා සමහර සිහින නිසා දැන් උදාහරණයක් වශයෙන් දැන් මං ගැන පෙන්නනවා ඔබ කෙනෙක් සිහිනෙන් දකිනවා. දකින්නකොට සමහර දේවල් ඔබට යාඥා කරන පිණිස වෙන්න පුළුවන්. සමහර දේවල් ඔබට මං ගැන වැරදි විදියට වැරදි ආකල්පයක් ඇතිකරන්න යක්ෂයා සිහින පෙන්වන්න පුළුවන්. යක්ෂයා. ඒ නිසා ඒ ගැනත් පරිස්සම් වෙන්න. ඊට පස්සේ ඔබ හැමතිස්සෙම බලනවා මන් දිහා වැරදි ඇහින්. මට මතකයි එක දවසක් කෙනෙක් මගේ භාර්යාව ගැන සිහිනයක් දැකලා අමුතු විදිහට. එදා ඉඳලා එයා මගේ භාර්යාව දිහා බලන්නේ අමුතු වපරයකින්. මොකද මේ අර පිස්සු හීනයක් දැකලා. පැහැදිලිද? ඒ වගේ
මොකද ඒවා තේරුම් කරලා දෙන්න. මොකද ක්‍රිස්තියානි අය ඉන්නවා ඒ වගේ වැරදි මාර්ගවල යන අය. ඉතින් ඒ ගැනත් පැහැදිලි කරන්නේ හේතුව තමයි ඔය සිහින පස්සේ ඕනවට වඩා ගියොත් ඒක තව ප්‍රශ්නයක් වෙනවා. ඒවා විමසන්න පුළුවන්. දෙවියන් වහන්සේ තුල ආත්මික පරිවර්තනයක් වෙනකොට අපට ඒක විමසන්න පුළුවන්. බයිබලයේ කියන ආත්මික තැනැත්තේ සියල්ල විමසනවා කියලා. ඒ නිසා හරි ආත්මික තලයක නැතුව දෙවියන් වහන්සේ සමහර දේවල් පෙන්වන්න පුළුවන්. නමුත් ඒ වගේම සමහර දේවල් දර්ශනයෙන් දෙවියන් වහන්සේ පෙන්වනවා. දෙවියන් වහන්සේ කතා කරනයි. දැන් මේ කතා කරන වෙලාවට අපි අපේ ජීවිත ස්වාමින් වහන්සේට යටත් කරන්න පුළුවන් තැන අපි ඉන්න ඕන. සමහර වෙලාවට අපිට දකින්න දේ හීන එහෙම නැත්නම් දර්ශන සිහින මේ වගේ විවිධ දේවල් සමහරට ඒක වෙන්නේ නැහැ. එහෙනම් ඒ ගැන විමසන්න ඕන. ඒවා එහෙනම් තමුන්ගේ මාංශයෙන් තමුන්ගේ සිහින අර සීතලට දකින්න සමහර සිහින සීතලට දකින්නවා කියන්නේ හීතලට පේන හීන ඒවා. නමුත් දේවහඬ ආත්මයන් වහන්සේ තුල ජීවත් වෙන්න ආත්මයන් වහන්සේ සමග ආත්මයන් වහන්සේ තුල ගමන් කරන්න එවිට ඔබට සිහින තේරුම් ගන්න පුළුවන් ඒ ආත්මික ඥානය ආත්මික ප්‍රඥාව අපට දෙවියන් වහන්සේ දෙනවා. ආමේන්. හලෙලූයා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අද උදෑසන ස්වාමීන් වහන්සේගේ වචනේ අපි දකින මේ ස්ථානයේ උන්වහන්සේ දොස් තැබුවා ඔවුන් තුල තියෙන දැඩිකමට. තවමත් අපි ගාව තියෙන දැඩි ස්වභාවයන්. තමන්ගේ ස්වාමි පුරුෂයාට දෙයක් කිව්වහම කීකරු නොවන බහර්යාව ඉන්නවනම්. ඒ වගේම බහර්යාව කියන දේ කමකට ගන්න නැති පුරුෂයෝ ඉන්නවනම්. ඒ වගේම දරුවෝ දෙමව්පියෝ කියන දේවල් සත පහකට මායින් නොකරන දරුවෝ ඉන්නවනම්. ඒ වගේ සමහර දෙමව්පියෝ අකීකරු කමේ යනවා. ඒවා කිසි දෙයක් මායින් නොකර ගමන් කරන දැඩි හදවත් තිබෙන්නා වූ අය සිටිනවනම් සමාව දෙන්න කැමති නැහැ. අවුරුදු ගණන් ඇතුලේ තියාගෙන තද කරගෙන ඉන්නවා. සමහර විට අපි රාත්‍රියක් නිදා ගන්න එපා සමාව නොදී මතක තියාගන්න. යේසුස් වහන්සේගේ පැමිණීම දිහා බලාගෙන ඉන්න කෙනෙක් හැටියට ඔබගේ පුරුෂයා ඔබගේ බහර්යාව එහෙම නැත්නම් ඔබගේ සහෝදරයා සමග ඔබ අමනාපයක් ඇති කරගත්තා නම් ඔබ අඩු ගානේ ටික වෙලාවක් ගිහිල්ලා හරි ඔබ නැවත ඔබ සමාව දීලා අමතක කරලා යටත් වෙලා ඒක පැත්තකින් තියලා ඔබ සමාදාන වෙලා ඒ රාත්‍රියේ නිදා ගන්න. එහෙම නැත්නම් ඔබ නිදා ගන්න එපා. ඒ කියන්නේ සමහර දේවල් නිරවුල් කරගන්න ටිකක් කාලයක් යයි. සාකච්ඡා කරලා සමහරව විසඳ ගන්න වෙයි. නමුත් දැඩි තීරණවල ඉන්න එපා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. එදා යේසුස් වහන්සේ දොස් තැබුවා ඔවුන් තුල තිබුණ දැඩිකමට. දැඩිකම නිසා නමන්න බෑ මිනිස්යව. දෙවියන් වහන්සේට ඕන හැඩයට ගන්න බෑ. දැඩිකම නිසා. කිව්වොත් කිව්වා. ඉතින් දෙවියන් වහන්සේට මුකුත් කරන්නත් බෑ. තමුන් විසින් දාගෙන තිබෙන නීති සෙට් එක නිසා තමාගේ අනාගතය සූදානම් කරන්න බෑ. ඒ නිසා සමහර දේවල් තියෙනවා. දැන් මමයි මගේ භාර්යාවයි කියලා කියන්නේ තනිකර ඔපොසිට්. ඒ කියන්නේ මමයි එයයි එයා කියන දේට වඩා මං කියන දේ මං දෙයක් දිහා දකිනවා නම් ඒක අනිත් පැත්තට තමයි එයා දකින්නේ. අපි දෙන්නේ දෙවිදිහකට යන දෙන්නේ. හරි අමාරු එකගත්වයකට ගේන්න. ඒ වුණාට දේව කරුණාව නිසා. මොකද අපි මේ එක වගේ අය හම්බෙන්නේ නැහැ කවදාවත්. නමුත් අපි දෙන්නම අපි දෙන්නගේ මේ ජීවිත ගමනට එකතු වුණේ ස්වාමින් වහන්සේ ඉදිරියේ උන්වහන්සේට යටත්කම නිසා. උන්වහන්සේට යටත් නිසා. ඇයත් ඒක දකිනවා මමත් ඒක දකිනවා. අපි දෙදෙනා දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස මේ ගමන උන්වහන්සේ අපිව ගෙනිච්චා. අපි දකිනවා යෝසෙෆ් ගත්තහම මරියා ගත්තහම ඔවුන් දෙදෙනාට ප්‍රශ්නකදී ඔවුන් දෙදෙනා ඒ ප්‍රශ්නෙට මුහුණ දුන්නා. නමුත් දෙවියන් වහන්සේට පුළුවන් වුණා ඔවුන් දෙදෙනාව එක ගමනක් ගෙනියන්න. ආමේන්. පැහැදිලිද? දෙවියන් වහන්සේට පුළුවන් වුණා මොනවාද? මරියතුමීවත් යෝසෙෆ්තුමාවත් දේව සැලැස්මට දෙවිදිහක දෙන්නෙක් ඒ ගමන ගෙනියන්න. දෙවියන් වහන්සේට පුළුවන් වුණා ඔවුන් දෙදෙනා තුලින් දෙවියන් වහන්සේට පුළුවන් වුණා ඔවුන් තුලින් දේව සැලැස්ම සම්පූර්ණ කරන්න. ඒ නිසා අද දවසේ ඔබව මාව දෙවියන් වහන්සේට ඕන දේව සැලැස්ම සම්පූර්ණ කරන්න. ආමේන්.
හලෙලූයා. එනිසා අද උදෑසන මෙතන ඉන්න ඔබ හැම කෙනෙක් ස්වාමින් වහන්සේ කියද්දී යටත් වෙන්න. ඔබගේ දැඩි තීරණ නැති. ඒත් කොයි මොහොතේ හෝ ස්වාමින් වහන්සේ කතා කරද්දී මගේ හදවත කඩාගෙන වැටුණා. ස්වාමින් වහන්සේට යටත් වුණා. මගේ ස්වාමින් වහන්සේට මම යටත් වෙනවා. මගේ දෙවියන් වහන්සේට මම විවෘත කරනවා කියලා උන්වහන්සේට අපි යටත් වෙන්න ඕන ප්‍රේමවන්තයනි. ආමේන්. ඒ නිසා ඔබ මේ කාලය තුල ඔබගේ පවුලේ යම් කාරණා තවමත් නිවැරදි කරගෙන නැතුව එක මතයක මම මගේ මේ මතේ තමයි ඉන්නේ. මම මේ දැඩි තීරණේ ඉන්නේ. මම මේ තීරණේ වෙනස් වෙන්නේ නැහැ කියලා ඉන්නවනම් කනගාටු තත්වයක් ඒක අද මේ උදෑසන වෙනස් කරගන්න. ඒක වෙනස් කරගෙන තීරණය කරගන්න. ස්වාමින් වහන්සේ නිසා, යේසුස් වහන්සේ නිසා ඔබ ස්ථානයකට පැමිණෙන්න. ආමේන්. ඒක නිකන් එයා නිසා මෙයා නිසා නෙවෙයි, දෙවියන් වහන්සේ නිසා. ආමේන්. දෙවියන් වහන්සේ නිසා, ස්වාමින් වහන්සේ නිසා, ස්වාමින් වහන්සේගේ අරමුණ සම්පූර්ණ කරන්න තියෙන නිසා. ඒ නිසා එදා මාක් සුභාරංචි කතා කරන මේ ගෝලයන්ට උන්වහන්සේ කතා කරනවා. අපි දකිනවා ඔවුන්ට කියනවා යේසුස් වහන්සේ ඊළඟට කියනවා ඔවුන්ට දොස් තබනවා. ඔවුන් විශ්වාස නොකළ නිසා ඔවුන්ගේ විශ්වාසයේ නැතිකමට ඒ වගේම ඔවුන්ගේ සිත් දැඩිකමට දොස් ලැබුවා. ඒ කියන්නේ ඔවුන් බයේ හිටියත් ඔවුන් තුල දැඩිකම තිබුණා. යේසුස් වහන්සේ ඒක දැක්කා. සමහරට අපිට හිතෙන්න පුළුවන් අනේ පව් ඒගොල්ලෝ බයේ ඉන්න ඇති කියලා. නෑ, ඔවුන් තුල දැඩිකම තිබුණා. දැඩි ස්වභාවය. අපි උඩින් මෙහෙම කතා කරගෙන හිටියට අපේ ඇතුලේ තියෙන දැඩිකම්, අපේ ඇතුලේ තියෙන දැඩි ස්වභාවයන් යේසුස් වහන්සේකට කැමති නෑ. ඒ නිසා අමතක කරන්න පුරුදු වෙන්න. සමාව දෙන්න පුරුදු වෙන්න. ක්‍රිස්තියානි ජීවිතේ අපි සමාව දීලා මේ ගමන යන්න ඕන. එකිනෙක කෙනාට සමාව දෙන්න. තමාගේ සහෝදරයට සමාව දෙන්න. හිතේ තරහ තියාගෙන අවුරුදු ගණන් පැසව ඉන්න එපා. සමහර අය අවුරුදු 4-5 ඉන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මිනිස්සු ඉන්නවා දැන් වර්ග දෙකක්. සමහර අයට පුළුවන් තරහ වෙලා සතියක් හරි ඉන්න. සමහර අයට තරහ වෙලා ඉන්න බෑ පැයක්වත්. එහෙම ඉන්නවා දැන් ස්වාමි පුරුෂයෝ බහර්යාවෝ ඉන්නවා. එහෙම. සමහර අයට තරහ වෙලා සති ගණන් මාස ගණන් ඉන්නවා. දැන් මට මේ ළඟදී කෙනෙක් හම්බුණා මාස 3ක් නෝනායි මහත්තයා කතා කරන්නේ. මාස 3ක් කතා කරන්නේ. හැබැයි කැම ටික පිළියෙල කරලා දෙනවා. වැඩ ටික කරලා දෙනවා. මොන හරි දෙන්න වෙන්න ඕන යුතුයකම් ඒවා කරනවා. නමුත් කතා කරන්නේ මහත්තයත් එක්ක. මොකද්ද? තිත්තකම ඒකට කියන්නේ. මොකද්ද කියන්නේ? තිත්තකම. තිත්තකම කියලා කියන්නේ. ඒක තිත්තකම තද කරගෙන පැහැව ඉන්නවා. බාහිර දේවල් ටික කරලා දෙනවා. එච්චරයි. අර නිකන් ගෙදර යාන්ත්‍රණයක් වගේ ඔහි ඉන්නවා. ඉතින් දැන් ඔය අතරේ තව කට්ටියක් ඉන්නවා. හරිම මේ මුරුදු. ඒ කියන්නේ තරහ යනවා ඒ වෙලාවට ගිහිල්ලා මොන හරි කියලා ඔක්කොම කරලා ටක් ගාලා කූල් ඩවුන් වෙනවා. ඊට පස්සේ එයාට ඒක අමතක කරලා දාන්න පුළුවන්. එහෙම කොට්ටාස දෙකක් ඉන්නවා. ඉතින් මේ දෙගොල්ලම නිවැරදි වෙන්න ඕන. මේ දෙගොල්ලම සෑදෙන්න ඕන. මේ දෙගොල්ලම ස්වාමින් වහන්සේ ඉදිරිපිට උන්වහන්සේගේ අරමුණ සම්පූර්ණ කරන තැනට අපි පැමිණෙන්න ඕන. ඔබ මම දැඩි වුණොත් දෙවියන් වහන්සේට ඕන දේ අපි තුලින් සම්පූර්ණ කරන්න බැරුව යනවා. ඒ නිසා අපි දකිනවා යේසුස් වහන්සේ මේ ස්ථානයේ ඊළඟට කියනවා ඊළඟ වචනේ බලන්න. උන්වහන්සේ උන්ට කියනසේක් නුඹලා ලෝ මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුභාරංචිය ප්‍රකාශ කරපල්ලා. මොනවද කියන්නේ? උන්වහන්සේ කියනවා නුඹලා ලෝ මුළුල්ලේ ගොස් කාටද කියන්නේ? උන්වහන්සේගේ 11 දෙනාට කියනවා. ලෝ මුළුල්ලේ ගොස්. දැන් මේ වචනේ ඊටාම වැදගත්. ලෝ මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුභාරංචිය ප්‍රකාශ කරන්න. සුභාරංචිය කියන්නේ කියලා කියනවා. හැම කෙනාට මොකද්ද සුභාරංචිය? සියලු ජනතාවට. ಜಾති ભેදකින් තොරව හැම කෙනාම දැනගන්න ඕන සුභාරංචිය. සුභාරංචිය කියන්නේ මොකද්ද කියලා සමහරට ඔබට දැනගන්න කාරණා ඇති. මොකද්ද සුභාරංචිය කියන්නේ? ඔබට ක්‍රියාපතේ 10 වෙනි පරිච්ඡේදයේ 38 ඉඳලා ඔබට බලන්න පුළුවන් අර කොර්නේලියස්ගේ කතාවේදී සුභාරංචිය ගැන සුභාරංචි පණිවිඩේ කොටස් ටික එතන අහුවෙනවා. එතන උන්වහන්සේ යහපත්කම් කරමින් සිටියා කියලා කියනවා. උන්වහන්සේව දෙවියන් වහන්සේ විසින් ආලේප කර තිබුණා කියලා කියනවා. ඒ වගේම උන්වහන්සේ එතන කියනවා උන්වහන්සේ
මනුෂ්‍යයන්ට සුවය දුන්නා කියලා කියනවා. ඊළඟට යේසුස් වහන්සේ දුක් විඳලා උන්වහන්සේ මරණයටපත් වුණා කියලා කියනවා. උන්වහන්සේ වගේම තුන්වෙනිදා මලවුන්ගෙන් නැගිට්ටා කියලා කියනවා. ඊළඟට උන්වහන්සේ මෙතන කියනවා අදාහ ගන්න අයට පව්කමාව ලැබෙනවා කියලා දේ වචනේ කියනවා. ඒ වගේ අපි දකිනවා මෙතන මෙන්නේ සුභාරංචියේ කොටස් කීපය සඳහන් කරලා තියෙනවා. දැන් සමහර අය එක එක්කෙනා සුභාරංචි කරන විදිය වෙනස්. සමහර අය සභාවට එක්කගෙන එක එක ක්‍රමයක්. ඇවිල්ලා බලන්න. අපේ පල්ලියට එන්න කියලා එහෙම කියන කොට්ටාසක්. ඒක නෙමෙයි සුභාරංචිය. සුභාරංචිය කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය එහෙම නැත්නම් මිනිස්යාට දෙන්න ඕන සම්පූර්ණ පණිවිඩය අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා බයිබලයේ විවිධ ස්ථානවල දෙවියන් වහන්සේගේ වචනයෙන් පේදුරුතුමා ඒ වගේම පාවුල්තුමා සුභාරංචිය කතා කරන තැන් තිබෙනවා. ඒ තැන් වලින් අපිට ගන්න පුළුවන් සුභාරංචි පණිවිඩය කියන්නේ මොකක්ද කියලා. නිසා මෙතන වගේම ක්‍රියාපොතේ තව ස්ථානවල තියෙනවා ක්‍රියාපොතේ තව ස්ථානවල තිබෙනවා සුභාරංචි පණිවිඩය. අපිට වෙනම කතා කරන්න පුළුවන්. ඒ නිසා මිනිස්යාට කතා කරන්න ඕන සුභාරංචි පණිවිඩය ගැන ඔබ මම පැහැදිලි අවබෝධයකින් සිටින්න ඕන. මොකද ඔබ ගිහිල්ලා ඒ පණිවිඩය සුභාරංචි කියන්නේ බීජයක්. බීජය කියන එක ඇවිල්ලා සම්පූර්ණ දෙයක්. බීජය කියන්නේ ඒක සම්පූර්ණයි. දැන් බීජයක් පොළවට වැටුනොත් මොනවද වෙන්නේ? ඒක පැලවෙනවා. බීජේ කපලා දැම්මොත් පොළවට යේසුස් වහන්සේ සුව කරනවා කියලා කියනවා. යේසුස් වහන්සේ ගාවට ආව සුව වෙනවා කියලා කියන සමහර අය. එච්චරයි කියන්නේ. එයා එනවා සභාවට එනවා වෙන්න පුළුවන්. සෝමෙහෙකට ගියා වෙන්න පුළුවන්. අපි කිව්ව එයා අහන්නේ සුවය ගැන පණිවිඩයක්, සුවය ගැන දේශනාවක්. ඊට පස්සේ එයා සුවය ලබන්න පුළුවන් එච්චරයි. නමුත් ගැලවීම සම්පූර්ණ වෙන්නේ නැහැ. ගැලවීම සම්පූර්ණ වෙන්න නම් අපිට තිබෙනවා සුභාරංචි පණිවිඩය. එහෙම නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ පණිවිඩය, සම්පූර්ණ පණිවිඩය අහලා දැන් මේ ක්‍රියා පොතේ මේ 10 වෙනි පරිච්ඡේදයේ කියන කතාවේ අනුව මේ සුභාරංචි බීජය ඔහු තුල තැන්පත් වුණාට පස්සේ ඒක පැලවෙනවා. ඒ කියන්නේ ඒ මිනිස්යාගේ ගැලවීම එහෙම නැත්නම් ඒ මිනිස්යා වර්ධනය වෙලා දෙවි ක්‍රිස්තුස් වහන්සේගේ උසමහතට වැඩෙන තැනට පැමිණෙනවා සම්පූර්ණ බීජය දැම්මොත්. දැන් අපි දන්නවා සමහර අය සුවය විතරක් ලබලා ආපහු යනවා. මොකද මේ සම්පූර්ණ සුභාරංචි පණිවිඩය තමාගේ ජීවිතය ඇතුළට අරගෙන නැහැ. ඒ නිසා එදා අපි දකිනවා යේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා. උන්වහන්සේගේ ගෝලයන්ට ඊටාම වැදගත් කාරණාවක් කිව්වා. මොකද්ද කිව්වේ? නුඹලා ගිහිල්ලා මේ සුභාරංචි පණිවිඩය ලෝකේ මුළුල්ලේ හැම තැනම ගිහිල්ලා මේ වචනය ප්‍රකාශ කරන්න. ආමේන්. නිසා අද මේ උදෑසන ඔබගේ මිත්‍රයන්ට කතා කරන්න පුළුවන්. ඔබගේ යාළු මිත්‍රයන්ට ඔබට කියන්න පුළුවන්. ඔබගේ සහෝදරයන්ට කියන්න පුළුවන්. ඔබගේ දෙමව්පියන්ට කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට මුණ ගැහෙන අයට කෙටි වෙලාවක් තුල මේ පණිවිඩය කියන්න පුළුවන්. ඒ නිසා ප්‍රේමවන්තනි ඕන තරම් මේ කෙටි විනාඩි කීපය තුල මේ කතා කරන වචනය තුල ජීවිත වෙනස් වෙනවා. පරිවර්තනය වෙනවා. යේසුස් වහන්සේගේ ප්‍රීතියට ඇතුල් වෙනවා. දන්නවද ඒකටත් පසුබිමක් හැදෙන්න ඕන. දන්නවද? බීජේ වැටෙන්න අවශ්‍යයි පසුබිම. අපි දන්නවා බීජය සුභාරංචි බීජය වැටෙන විදියට පොළොව සැකසීලා තිබෙනවා මේ කාලේ. පොළොව සැකසීලා මොකද්ද මේ පොළොව සැකසෙනවා කියලා කියන්නේ? මිනිස්සු ප්‍රශ්න කරදර මැද්දේ සාරවත් පොළොවක් හැදෙනවා. සාරවත් පොළොවක් කියලා කියන්නේ සුභාරංචිය වැටෙනකොට පැලවෙන්න පුළුවන් පරිසරයක් අපේ මනස තුල අද ලෝකයේ තුල හැදිලා තියෙනවා. ඒකට හේතුව නම් මිනිස්සු මුරුදු වෙන පිණිස, මිනිස්සු යටත් වෙන පිණිස මේ පොළොව තුල සිද්ධ වෙන දේවල් වලින් මිනිස්සු යටත් වෙලා සැකසෙන. අද මැද පෙරදිග ගියාම මැද පෙරදිග විදේශ ඒ කියන්නේ රැකියාවල් වල නිරත වෙන අයට බොහෝ දෙනෙක් ගැලවීම ලැබලා ලංකාවට එනවා. මෙහි අහන්න නැති සුභාරංචිය එහෙ අහනවා. ඇයි? මොකද්ද හේතුව? ඒ අය ප්‍රශ්න ගැටලු මැද්දේ මිනිස්සු එහෙ ඉන්නවා සුභාරංචිය කියන අය. බිත්ති හතරකට කොටු වෙලා කාත් කවුරුත් නැතුව අසරණ වෙලා ඉන්න වෙලාවේ
සුභාරංචි පණිවිඩය කවුරු තුලින් හෝ ඒ රටවල් වල අද කතා කරනවා. කතා කරපු ගමන් ඔවුන්ගේ ප්‍රශ්නය ඔවුන්ගේ ගැටලුව මැද්දේ මේ සුභාරංචි පණිවිඩය පිළි අරගත්තු ගමන් ඔවුන්ගේ ජීවිතවල මහත් පෙරලියක් මහත් විසඳුමක් මහත් ජයග්‍රහණයක් සිද්ධ වෙනවා. නමුත් ලංකාවේ දැඩි ගල් වගේ හදවත් තාරා වගේ පිටට වතුර දානවා වගේ නේද? අර ගලෙන් පට්ට ගන්නවා වගේ කියලා කියනවා. වචනයක් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න බැරි පිළිගන්නේ නැති දැඩි මිනිස්සු මොනවද වෙන්නේ? අර ප්‍රශ්න ගැටලු මැද්දේ මිනිස්සුන්ගේ අතුලාන්තේ වාතාවරණය හැදෙනවා. පරිසරය හැදෙනවා. දේ වචනේ අහන්න, දේ වචනේ පිළිගන්න පුළුවන් තැනට පැමිණෙනවා. ඒ නිසා මගේ සහෝදර සහෝදරිනි ඔබගේ ජීවිතේ සමහර වෙලාවට ක්‍රමක්‍රමයෙන් ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුලත් යම් ආකාරයකින් ක්‍රියා කරමින් සිටිනවා. ඒ වගේම අපි දකිනවා මේ ලෝකයේ සූදානම් වෙලා තිබෙනවා. මේ ලෝකයේ මිනිස්යන්ගේ ප්‍රශ්න, රෝග, පීඩා, යුද වාතාවරණ මේ සියල්ල මැද්දේ මිනිස්සු දෙවියන් වහන්සේ හොයන්න පටන් අරන්. ඒ වෙලාවේ කවුද යන්නේ? කවුද යන්නේ වචනය ප්‍රකාශ කරන්න? කවුද ඉන්නේ උන්වහන්සේගේ පණිවිඩය රැගෙන යන්න? එදා ගෝලයෝ ටික දැඩි වෙලා හිටියා. දෙවියන් වහන්සේට ඊළඟට කරන්න යන වැඩේ දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා මේ ගෝලයෝ ටික බලවන්තයෝ ලෙස පරිවර්තනය කරන්න. බලවන්ත හමුදාවක් කරන්න. මේ 12 දෙනා දෙවියන් මේ 11 දෙනා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන් පිට උන්වහන්සේ ලොකු අත්තිවාරමක් දමලා උන්වහන්සේ ඔවුන් කරුණ කොටගෙන දේශීය ලෝකය පෙරලන්න පුළුවන් දෙවියන් වහන්සේගේ ආත්මය උන් තුල තබන්න බලාපොරොත්තු වෙ සිටියා. නමුත් ඔවුන්ව සූදානම් කරා. ඔවුන් අපි දන්න මේ දින 40 තුල යේසුස් වහන්සේ විවිධ තැන් වලින් මිනිස්යන්ට ප්‍රකාශ වෙලා ඔවුන්ගේ ජීවිතය ඔවුන් සකස් කරනු ලැබුවා. ඒ සප්‍රේමවන්තනි දෙවියන් වහන්සේට වුණා අද දවසේ උන්වහන්සේගේ නාමයෙන් ඒ පණිවිඩය ගෙන යන අය මේ ස්ථානයේ අපිට දකින්න පුළුවන්. මේ 16 වෙනි පරිච්ඡේදයේ ඊළඟට කියනවා අදහන්නා වූ බෞතිස්ම ලබන්නා වූ තැනැත්තේ ගලවනු ලබන්නේ. මොනවද කියන්නේ? අදහන්නා වූ බෞතිස්ම ලබන්නා වූ තැනැත්තේ. මොකද්ද? අදහන්නා වූ බෞතිස්ම ලබන්නා වූ. අදහගත්තා නම් පව් කමාව පිණිස බෞතිස්ම වතුර බෞතිස්ම වෙන්න ඕන. තවම වතුර බෞතිස්මට ප්‍රමාද වෙන අය ඇති. තවම වතුර බෞතිස්මට කල් දමමින් සිටින අය ඉන්න පුළුවන්. නමුත් අද දවසේ ඔබ ගැලවීමේ අත්දැකීමට පැමිණෙන්න නම් ඔබ ගැලවීම සම්පූර්ණ වෙන්න නම් ඔබගේ ජීවිතේ අදහ ගැනීම සමග වතුර බෞතිස්මය අදහන්නා වූ බෞතිස්ම ලබන්නා වූ තැනැත්තේ මොනවද කියන්නේ? ගලවනු ලබන්නේ. ඊළඟට කියනවා අදහ නොගන්න තැනැත්තේ මොනවද කියන්නේ? අදහ නොගන්න තැනැත්තේ වරදටපත් කරනවලු. ඒ නිසා මේ සුභාරංචි පණිවිඩය අහනවට වැඩිය හොඳයි එක පැත්තකින් අහන්න නැතුව ඉන්න එක. ඇයි? අහලා පිළිගත්තේ නැත්නම් ඔවුන්ට විනිශ්චයක් තිබෙනවා. ඒ වගේම අපේ වගකීම වෙලා තිනා අපි අනිවාර්යෙන් අනිත් අයට කියන්න ඕන. ඇහුවත් අසතත් නාසතත් අපි මේ වචනේ ප්‍රකාශ කරන්න ඕන. ඒ නිසා එක පැත්තකින් අපේ වගකීම අනිත් අයට ප්‍රකාශ කිරීම එක ස්වාමින් වහන්සේ කිව්වා. මොකද මේක සුබ පණිවිඩයක්. මේක සුබ ආරංචියක්. මේ සුබ ආරංචියවත් පිළිගන්න කැමති නැත්තම් මිනිස්සු අහෝ දුක් වේ කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා ප්‍රේමවන්තනි අපි යාඥා කරන්න ඕන. බයිබලයේ කියනවා සුබ ආරංචිය මනුෂ්‍ය තුල නොබැබලෙන පිණිස මේ ලෝකේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කරා කියලා කියනවා. වෙලා තියෙන්නේ මොකද? සුබ ආරංචිය පිළිගන්න බැරි මනුෂ්‍යගේ සිත නැමැති ඇස අන්ධ වෙලා මනුෂ්‍ය ආත්මික අන්ධභාවයෙන් ඉන්නවා. ඒ නිසා ප්‍රේමවන්තනි අද දවසේ ඔබ මාව දෙවියන් වහන්සේ තෝරගෙන තිබෙන නිසා හැම කෙනෙක්ම කියන්න සුබ ආරංචිය. යේසුස් වහන්සේගේ ප්‍රේමය ගැන කියන්න. කඳුලින් වේදනාවෙන් ඉන්න අයට යේසුස් වහන්සේගේ ප්‍රේමයේ පණිවිඩය කියන්න. යේසුස් වහන්සේගේ දිව්‍ය අනුග්‍රහය ගැන කියන්න. ප්‍රේමවන්තනි ඔබත් මමත් කැප වෙමු. අපි සියලු දෙනා කැප වෙමු. ඒ නිසා අපේ ජීවිතේ මේ තත්වයන් වෙනස් කරන්න මං ඉක්මනින් හැරෙන්න යනවා. මේ වෙලාවේ අපි දකිනවා මේ ගෝලයෝ ටික වෙනස් වුණා. මෙතන අපිට දකින්න පුළුවන් ස්වාමී යේසුස් 19 වෙනි පදේ අපි බලමු. සමාවෙන්න 17 ඉඳලා
අදහන නොගන්න තැනැත්තේ වරදටපත් කරනු ලබන්නේ. අදහන්නට ඇත්තව ලකුණු නම් ඔවුන් මාගේ නාමෙන් යක්ෂයන් දුරු කරන්නේ. අන් භාෂාවලින් කතා කරන්නේ. සර්පයන් අල්ලන්නේ. යම් මරණීය විස જાතියක් බිව්වත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේ. දැන් මෙතන කරුණු කීපයක් තිබෙනවා. සමාවෙන්න මම එක දෙයක් කියන්නම්. මේ සර්පයන් අල්ලන්න ඔය කියන කාරණා මම කීප දෙනෙක්ගෙන් ඇහුවා. නමුත් මට ඒක ප්‍රකාශ කරන්න අමාරුයි ඔබට. තව මට ඒක තහවුරු කරගන්න ඕන මොකද්ද හරියටම මොකද්ද කියලා. කවුරු හරි ඔබ දන්නවනම් අපිට පුළුවන් සාකච්ඡා කරන්න. නමුත් මෙතන මේ කතා කරන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි අදහන්නාට ඇත්තා වූ ලකුණු නම් ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නේ. මොනවාද? ඇදහිලිවන්තයෙකුට තියෙන ලකුණක්. සාමාන්‍ය වෙන ආගම් වල තියෙන අදහන අයට ලකුණු මොනවද? සමහර අයට තියෙන මෙතන ඒ ආගමේ කෙනෙක් කියලා හොයාගන්නේ ධර්ම චක්‍රය. එහෙම නැත්නම් සමහර අය කුරුසියක් දාගෙන තිනවා. ඒකෙන් හිතනවා මෙයා කිතුණු ඇදහිලිවන්තයෙක්. මෙයා බෞද්ධ ඇදහිල්ල කෙනෙක්. මෙයා හින්දු කෙනෙක්. මෙයා මුස්ලිම් කෙනෙක්. ඒ වගේ එක එක්කෙනාට එක එක ආගම් වල ලකුණු තියෙනවා. දැන් අපිට තියෙන ලකුණ මෙන්න. මොකද්ද අපිට තියෙන ලකුණ? අපි අදහන අය නම් අපි මේ ඇදහිලිවන්තයන්ට තියෙනවා විශේෂ ලකුණක්. ඒක තමයි ඔවුන් යක්කු එලවනවා. ආමේන්. අදහන කෙනෙක් නම් බය නැතුව අත තියලා අන කරන්න යක්කු දුරු වෙනවා. ආමේන්. රෝගීන් පිට අත තැබූ කල්හි සුවය ලබන්න ඔය. මට මතකයි එක දවසක් ඔය ආපිගෝ එක ළඟ පිරිමි ළමයෙකුයි පිරිමි ළමයි දෙන්නෙකුයි ගෑනු ළමයෙකුයි යනකොට මේ ගෑනු ළමයා බිම ඇදගෙන වැටුණා. ඊට පස්සේ දැන් මම දැක්කා කට්ටිය උස්සගෙන ගිහිල්ලා අර සිකියුරිටි රූම් එකෙන් තිබ්බා. තියලා දැන් සිහි ගන්න බලනවා. පස්සේ දැන් මම ඉතින් දැන් සද්ද නැතුව ඉන්නත් බැහැනේ. විනාඩියක් දෙන්න කියලා මං ගිහිල්ලා යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා යාක්ෂා කරා. අද දැන්ට අවුරුදු 7-8කට වගේ කලින් වෙන්න පුළුවන්. එකපාරම සිහිය ආවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔවුන් එකපාරම බැලුවා බොහොම ගෞරවයකින් කවුද මේ දේ කරන්න දෙවියන් වහන්සේ පාවිච්චි කරේ කියලා. ප්‍රේමවන්තනි මෙතන අදහන කෙනාට තියෙන ලකුණ. මම යේසුස් වහන්සේ පිළි අරගෙන මාසයක් වෙනකොට ඒ මාසය ඇතුළත යක්ෂ ආත්මය එළවනවා. යක්කු එළවනවා අපි. මෙතන කියනවා රෝගීන් පිට අත දැබූ කල්ලි සුවය ලබන්නේ අන් භාෂා කතා කරනවා. මේ සුද්ධාත්ම දීමනා ලබලා අන්‍ය භාෂාවෙන් කතා කරනවා. මේ අන්‍ය භාෂා දීමනා ලබනවා අපි. ඒ නිසායි මෙතන කතා කරන්නේ. ඒ කියන්නේ මෙතන යේසුස් වහන්සේ මේ ස්ථානේ කතා කරන්නේ සුද්ධාත්මන් වහන්සේගේ බලය ලැබුවට පස්සේ සිද්ධ වෙන දේ ගැන. එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි ඔබත් මමත් අද උදෑසන ස්වාමීන් වහන්සේ අපිව කැඳවන්නේ එවැනි පරිවර්තනයක් වෙන පිණිසයි. අපි එසකියල්ගේ පොතේ කාරණාවක් බලලා අපි අවසන් කරන්න යනවා. ඊට පස්සේ එසකියල් 36 වෙනි පරිච්ඡේදයට පෙරලා ගන්න. එසකියල් 36:24 බලන්න. එසේ මම ජාතින් අතරින් නුඹලා රැගෙන සියලු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේම රටට ගෙනෙන්නෙමි. නුඹලා පිරිසුදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසුදු දී ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම් වලින් නුඹලාගේ සියලු දේව රූප වලින් නුඹලා පිරිසුදු කරන්නෙමි. මම අලුත් සිතක් නුඹලාට දී අලුත් ආත්මයක් නුඹලා තුල තබා නුඹලාගේ මාංශයෙන් ගල් සිත පහ කොට මාංශමය සිතක් නුඹලාට දෙන්නෙමි. මාගේ ආත්මය නුඹලා තුල තබා නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි. ආමේන්. දැන් අපි දකිනවා මෙතන මේ එසකියල්ගේ පොතේ ශුද්ධාත්මන් වහන්සේගේ ආත්මය අප කෙරෙහි පැමුණාව සිද්ධ වෙන දේ ගැන මෙතන පැහැදිලිව සඳහන් කරනවා. මෙතන කියනවා මම ජාතීන් අතරින් නුඹලා රැගෙන සියලු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේ රටට ගෙනෙන්නෙමි. මේ දෙවියන් වහන්සේගේ සෙනග ඊශ්‍රායල් සෙනගට දුන්නා වචනයක් වගේම අපි දකින අද වර්තමානයේ අපේ ජීවිතයට ඉතා වැදගත්. එතන නුඹලා පිරිසුදු වන ලෙස පිරිසුදු වන ලෙස
මම නුඹලා කෙරෙහි පිරිසිදු දියේ සින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍ර කම් වලින් නුඹලා සියලු දේව රූප වලින් නුඹලා පිරිසිදු කරන්නෙමි. දැන් අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනය කරුණ කොටගෙන අපිව පවිත්‍ර කරනු ලබනවා. එපිස පොතේ කියනවා උන්වහන්සේගේ වචනේ නැමැති වතුරෙන් සේදීමෙන් උන්වහන්සේ අපිව පවිත්‍ර කරනසේක. එක පැත්තකින් සුභාරංචි අහලා යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ දේව වචනේ කරුණ කොටගෙන අපිව පවිත්‍ර කරනු ලබනවා. ඊළඟට කියනවා මම නුඹලාට අලුත් සිතක් අලුත් ආත්මයක් නුඹලාට දී නුඹලා තුල නුඹලාගේ මාංශයෙන් ගල් සිත පහ කොට මෙන්න ශුද්ධාත්මයන් වහන්සේට යටත් වුණා වූ විවෘත වුණා වූ මනුෂ්‍යයා තුල ගල් සිත මොනවාද වෙන්නේ? පහ වෙනවා. ගල් සිත පහ වෙනවා. මම එක රහසක් කියන්නම්. මම විශේෂයෙන් තරුණ ප්‍රජාව වෙතට ප්‍රකාශ කරන්න කැමති. විවාහ වෙනවා නම් ගැලවීම ලැබපු දෙදෙනෙක් එක්ක විවාහ වෙන්න උත්සාහ කරන්න. ඇයිද කියනවා නම් එහෙම නැත්නම් විවාහයට ප්‍රථමයෙන් යා ගැලවීමේ අත්දැකීමට ගේන්න. ඒකට හේතුව තමයි මේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන ශුද්ධාත්මයන් වහන්සේ තුලට වුන් එනකොට මම අලුත් සිතක් නුඹලාට දී අලුත් ආත්මයක් නුඹලා තුල තබා නුඹලාගේ මාංශෙන් ගල් සිත පහ කොට මාංශමය සිතක් නුඹලාට දෙන්නෙමි. මෙන්න මේ මාංශමය සිතක් අපිට අවශ්‍යයි. මාංශමය සිතක් කියන්නේ දැනෙන හිතක්. දේවල් කියනකොට තේරුම් ගන්නවා. නම්‍යශීලී වෙනවා. ඒ කියන්නේ දේව වචනේ පවා පැමිණෙනකොට යටත් වන පිනිස ගල් සිතක් නෙවෙයි මාංශමය සිතක් කඩා වැටෙන ස්වාමින් වහන්සේගේ වචනේ පැමිණෙනකොට තමාගේ වරද පිළිගන්න සිතක් ඔවුන්ට පැමිණෙනවා. ඉතින් විවාහ ජීවිතයේදී එක් එක්කෙනාව උසුලන්න එක් එක්කෙනාව දරා ගන්න එක් එක්කෙනාව වෙනුවෙන් කමා වෙන්න පුළුවන් හදවතක් පැමිණෙනවා. මෙන්න මේ මාංශමය සිතක් නුඹලාටදී දෙන්නෙමි කියලා කියනවා. ඊළඟට කියනවා මාගේ ආත්මය නුඹලා තුල තබා නුඹලා මාගේ පණත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි. දන්නවද දේව වචනය පවත්වන්න ශුද්ධාත්ම බලය ඕන අපිට. මේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලැබුණේ ආස්කම් කරන්න විතරක් නෙමෙයි. එහෙම නැත්නම් රෝගීන් සුව කරන්න පමණක් නෙමෙයි. දේව වචනය පවත්වන්න. දේව වචනේ පවත්වන. ඒක නිසා තමයි අපි දෙවියන් වහන්සේගේ සේවයේ යෙදෙන අය දේව ආත්මය ලබන්න ඕන. ශුද්ධාත්මෙන් පිරීලා ශුද්ධාත්ම බෞතිස්මය ලබන්න ඕන. ඒක නිසා තමයි පේදුරුතුමා ගිහිල්ලා යාඥා කරේ උන්වහන්සේගේ සෙනඟට ඔවුන්ට ශුද්ධාත්මය ලැබෙන මිස යාඥා කළා කියලා පේදුරුතුමා ගැන පේදුරුතුමා ක්‍රියාපොතේ සඳහන් කරනු ලබනවා. ඒ නිසා ශුද්ධාත්ම බෞතිස්මය ලැබලා නැත්නම් ඒ ශුද්ධාත්ම බෞතිස්මය ලබන්න. අපි දන්නවා ක්‍රියාපොතට එනකොට ක්‍රියාපොතේ ශුද්ධාත්මය ලැබපු අය මේ යේසුස් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ආකාරයට ඔවුන් ලෝ මුළුල්ලේ ගිහිල්ලා සුභාරංචිය ප්‍රකාශ කළා. ඔවුන්ට යේසුස් වහන්සේ මතෙව් සුභාරංචියේ 28 වෙනි පරිච්ඡේදයේ 19 කියන නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න කියලා ඔවුන්ට නියෝග කළා. ඔවුන් ඒ නියෝගය පැවැත්තුවා. ඒ වගේම වචනය පවත්වන පිණිස ඔවුන්ට වචනය ඉගෙනුවා. ඒ නිසා ඒ ආත්මය දෙවියන් වහන්සේ මේ සෙනඟ දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ ගෝලය තුල තැබුවා. නිසා ප්‍රේමවන්තනි අද මේ උදෑසන ස්වාමින් වහන්සේගේ ආත්මය ඔබ තුල තබලා තියෙනවා. එක ගමනක් යන්න ඒකත්වයකින් කටයුතු කරන්න තමයි දේව ආත්මය දීලා තියෙන්නේ. ඒ නිසා දේව ආත්මය අපිට ලැබිලා තියෙන්නේ අපි තුල තිබෙන දැඩිකම් මුරණ්ඩුකම් අපෙන් අයින් වෙන්න. දෙවියන් වහන්සේ දන්නවා. ඒවා නිකන් යන්නේ නැහැ. නිකන් පහ වෙන්නේ නැහැ. කොහොමද ගල්සිත පහ වුනේ? නුඹලාගේ මාංශයෙන් ගල්සිත පහකොට දෙවියන් වහන්සේම අපි ගාව තියෙන දැඩි මත දැඩි මුරණ්ඩුකම් අයින් කරන්න ඕන. ආමේන්. කොහොමද ඒක අයින් වෙන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ තුලින්. හලෙලූයා. එතකොට කිතුනෝ ෂුවර් නෑ. කිතුනෝ විශ්වාස කරන්න අමාරුයි. ඒකේ හොඳ පැත්ත මම කියන්නේ. ඒක තමයි පාපේ ජීවත් වෙනකොට ගන්න තීරණය නෙවෙයි. පසුතැවිලි වුණාම ඔවුන්ගේ තීරණ වෙනස් වෙනවා. පසුබට වෙලා ඉන්නකොට දැඩි තීරණවල ඉන්නවා. පසුතැවිලි වෙලා දේව ආත්මය ලබනකොට ඔවුන් වෙනස් වෙනවා. ඒ නිසා බොහොම පරිස්සමෙන් ගනුදෙනු කරන්නේ. බොහොම පරිස්සමෙන් මොකද ඔවුන් වෙනස් වෙනවා. ඒක තමයි ඇත්ත. වෙනස් විය යුතුයි. ඒකේ හොඳ පැත්තට. ඒ වගේම හොඳට
දේව ආත්මය තුල තීරණ ගත්තාම පසුබට වුණාම ඒක අනිත් පැත්තට යනවා. නමුත් මං මේ අලංකාර උදෑසන ශුද්ධාත්මන් වහන්සේගෙන් පූර්ණව ඔබ ජීවත් වෙන්න. ආත්මන් වහන්සේගෙන් පූර්ණව ජීවත් වෙද්දී ඔබට උන්වහන්සේගේ පණත් සම්පූර්ණ කරන්න හැකියාව ලැබෙනවා. උන්වහන්සේ කියන දේ කරන්න උන්වහන්සේගේ වචනයන් එහෙම නැත්නම් ආත්මේ නුඹලා තුල තබා මාගේ ආත්මේ නුඹලා තුල තබා නුඹලා මාගේ පණත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි. කවුද මේවා කරන්නේ? අපි තුල ක්‍රියා කරවන්නේ දෙවියන් වහන්සේ. අපි තුල ක්‍රියා කරවන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. අපේ ශක්තියෙන් යන ගමනක් නෙවෙයි. අපේ හැකියාවෙන් යන ගමනක් නෙවෙයි. අපේ බලපුලුහංකාරකමින් යන ගමනක් නෙවෙයි. අද මේ උදෑසන අපේ ජීවිත සමහර අය කතා කරාට වෙනස් වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ ආත්මයට මිනිස්සු වෙනස් වෙනවා. ආමේන්. සමහර ඔබ අවවාද කරලා ඔබ කියලා සමහර ඔවුන් වෙනස් වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ දැඩි මුරණ්ඩුකම් වෙනස් වෙන්න යනවා. ආත්මයන් වහන්සේගේ ගින්න අපි තුලට බැසෙන කල. හලෙලුයා. එනිසා අද මේ උදෑසන අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේට බාර වෙමු. අපි ඊට දෙමු. ස්වාමින් වහන්සේ මේ අලංකාර උදෑසන උන්වහන්සේ දා ඒ මලවුන්ගෙන් නැගිටට පස්සේ ප්‍රකාශ කළා වූ ආකාරයට උන්වහන්සේගෙන් ඒ ගෝලය බලා සිටියා උදේ ස්වාමීන් වහන්සේ බලා සිටියා උදේ ගෝලයන්ගේ ජීවිත වලින් ඒක දකින්න පුළුවන්කම ලැබුණා. අපි අවසන් කරමු ස්වාමීන් වහන්සේගේ වචනේ අපි දකිනවා මෙසේ අපි බලමු 19 වෙනි පදයේ මෙසේ ස්වාමී යේසුස් වහන්සේ ඔවුන්ට කතා කළ පසු ස්වර්ගයට ඔසවා ගනු ලැබ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වාඩි වූසේක. ඔහු පිටත්ව ගොස් සියලු තැන්වලම දේශනා කළෝය. ස්වාමීන් වහන්සේ ඔවුන් සමග ක්‍රියා කරමින් ඔවුන් අතින් සිදු ලකුණු වලින් වචනේ ස්ථීර කළසේක. ආමේන්. අපි දකිනවා මේ මෙතන ඉඳලා මේ 9 වෙනි පදේ ඉඳලා 20 වෙනි පදේ වෙනකොට යම් කාල පරිච්ඡේදයක් ගිහිලා තියෙනවා. යම් කාල පරිච්ඡේදයක් ගිහිල්ලා තිබුණා වූ කොටසක් තමයි මේ සඳහන් වෙලා තිබෙන්නේ. ඒ නිසා ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ අද උදෑසන ඔබ මාව කැඳවන්නේ උන්වහන්සේගේ නාමයෙන් අපි ගමන් කරන පිණිස. හalleluya. දෙවියන් වහන්සේගේ අරමුණ අපි තුල සම්පූර්ණ වෙන පිණිස දෙවියන් වහන්සේ අපිව තෝරගත්තා. ඒ නිසා ඒ අරමුණ සම්පූර්ණ කරන්න අපි යටත් වෙමු. හalleluya. අපි සියලු දෙනා මොනව නැතත් දෙවියන් වහන්සේගේ වචනයට අපි යටත් වෙමු. මොනව නැතත් යේසුස් වහන්සේ කියන දෙයට ඒක කරන අය. යේසුස් වහන්සේ කියන දේ කරන අය තමයි උන්වහන්සේගේ ගෝලයෝ. හalleluya. අපි දෑතසල ස්තුති කරමු. ආමේන්. අපි ස්තුති කරමු උන්වහන්සේට. ස්වාමින් වහන්සේට ස්තුති කරමු. හalleluya. හalleluya. අපි ගෞරවයේ මහිමය